ආයිබෝවන් පුතේ අපි විදුලි අර්බුදේ තියෙන හින්දා පළවෙනි සෙෂන් එකේදී කතා කරමු ප්‍රවේණී යම් තරමක් දුරට කතා කරලා තියෙන්නේ. ඉතින් අපහසු තත්ත්වයන් යටතේ හරි ඉගෙන ගමු. කවදා හරි ඔයගොල්ලෝගේ ළමයින්ට එහෙම කියන්න. ඔයගොල්ලෝ ලොකු වෙලා කතා කරන ළමයි ඉන්න දවසක ඒ දවස්වල මෙන්න මේව අමාරු තත්ත්වයක් යටතේ තමයි ඉගෙන ගත්තේ. මේකින්ද ඕගොල්ලෝ ඒ කාලේ වෙනකොට කොහොම වෙයිද දන්නේ නැහැ. මේ තාලෙන් ගියොත් නම් ඒ කාලේ මේ ඉටිපන්ද නැහැ උළුවතු පත්තු කරන් තමයි ඉගෙන ගන්න වෙන්නේ. මෙහෙමවත් නැති මේ අපි අන්තිමටම කතා කළේ පුතේ මෙන්ඩල් පූජකතුමා ප්‍රවේණී විද්‍යාවේ ප්‍රවේණික දත්ත සාධක පිළිබඳ යම් අදහස් පළ කරන්නේ. ප්‍රමුඛ සාධකයයි සිත් එක මොකද්ද කිව්වේ පුතේ මතකයිද? ඔය දවස්වල පස්සේ මතක නැද්ද? නිලීන සාධක. බාහිරයට පෙන්눔 කරන එකට කිව්ව මොකද්ද? ප්‍රමුඛ සාධකය. එතකොට එහෙම පෙන්වන්නේ නැති එකට කිව්වා මොකද්ද? නිලීන සාධකය. ඥාන කියන වචනේ ගැන වචනයක්වත් කතා කරලා තිබ්බේ නැහැ. ඥාන කියන්නේ. ඊට පස්සේ තමයි ඒක ටික ටික දක්වා දියුණුවමක් සිද්ධ වුනේ. හරි? සාධක. එහෙම නැත්නම් ඉංග්‍රීසි වලින් ඒකට කියව ෆැක්ටර්ස් කියලා. හරිනේ සාධක කියන්නේ ෆැක්ටර්ස් නෙමෙයි. එතකොට දැන් මේ මොනවා හරි සාධකයක් සඳහා බලපාන මොනවා හරි ලක්ෂණයක් සඳහා බලපාන ෆැක්ටර්ස් දෙක සමාන නම් උදාහරණයක් විදිහට මම බෝඩ් එකේ මෙහෙම අඳින්න. එක සාධකයක් කැපිටල් T නම් අනිත් සාධකයේ කැපිටල් T. එතකොට මේ දෙන්න මොකයිද පුතේ? සමානයි. අපි තව ඒ වගේ ආයෙත් ඔයගොල්ලෝ කියන්නේ මොකක් හරි සාධකයක් කැපිටල් A නම් අනිත් සාධකය මොකද්ද? කැපිටල් A. හොඳයි. දෙන්න සමානයි. මොකක් හරි සාධකයක් සිම්පල් x නම් අනිත් එක මොකද්ද පුතේ? සිම්පල් x. මෙන්න මේ වගේ. මොනවා හරි ලක්ෂණයක් සඳහා බලපාන ඒ සාධක දෙකම සමාන. අන්න ඒ වගේ වට ලස්සන වචනයක් කිව්වා පුතේ. මොකද්ද කිව්ව වචන කියලා දන්නවද? මොකද්ද කිව්වේ? සමයුග්මක කියලා කිව්වා. තේරුණාද? ඒකට කියන්නේ මොකද්ද? සමයුග්මක කියලා. ඒ වචනේ නිකන් තේරෙන්නේ මොකක් වගේද? සමානයි වගේ සම. හරිනේ මේ වචනේ තේරෙනවද? එතකොට පුතේ මොනවා හරි ලක්ෂණයක් සඳහා බලපාන සාධක යුගලය වෙනස්. එහෙනම් ඔයගොල්ලෝ කියන්නකෝ මෙතන කැපිටල් P තිබ්බොත් මෙතන මොකද්ද වෙන්නේ? සිංහලට ඒ වගේ කතා කියනවා ඈ. මේ දෙමළ මොකද ටයිම් තියෙන්නේ මන් දන්නේ නැහැ කොහොමද කියලා. හරි. මෙතෙන්ට පුතේ සිම්පල් T එන්නේ. හරි හොඳයි. එහෙනම් මට කියන්න මෙතන කැපිටල් A නම් මේක මොකද්ද වෙන්න ඕනේ පුතේ? සිම්පල් A. හොඳයි ඈ. හොඳයි ඒකට විභාගෙදී ඒක නෙමෙයි කරන්නේ. විභාගෙට ඕගොල්ලන්ට වෙන මොකක් හරි හිතන එකක් තමයි කරන්නේ. ඒ කියන්නේ මේ ලෝකෙත් කවුරුවක් කියලා දීලත් නැති, පොතෙත් නැති වෙනම ලිපිච්ච කතාවක් තමයි විභාගෙට ලියන්නේ. හරි? එතකොට මේ වගේ වට කියන්නේ පුතේ මොකක්ද? අසම වගේ හිතෙන්නේ නැද්ද? සම අසම. ඒක ටිකක් විද්‍යාත්මකව ලක්ෂණ කරලා තියෙන්නේ. හෝමෝ හෙටරෝ. නේද? එහෙනම් විෂම කියද්දී නම් මේ සයන් නෙමෙයි නේද නේ? විෂම යුග්මක. විෂම යුග්මක. තේරුණාද? සම යුග්මක හා විෂම යුග්මක කියලා තමයි. හරි? ඒ වගේම තමයි මම කලින් කිව්වද කියලා මට මතකයක් නැහැ. මොනවා හරි ලක්ෂණයක් සම්පූර්ණයෙන් ඉදිරියට ගෙනහල්ලා පෙන්වන්න හදනවා නම් අන්න ඒකට කියනවා පුතේ මොන සාධකයද? ප්‍රමුඛ සාධකය. මොකද ඒකට කියන්නේ? ප්‍රමුඛ සාධකය කියලා. එතකොට ඒ ප්‍රමුඛ සාධකයෙන්ද මොකක් හරි එකක් ඇඟ ඇතුලේ හැංගිලා යටපත් කළා එහෙම වෙලා යනවා නම් අන්න ඒකට මොකද්ද කියන්නේ? නිලීන සාධකය. පුතේ ඔය නිලීන සාධකය ගැන මේ වර්තමානයේ ලස්සන දේවල් ටිකක් තියෙනවා බලන්න ඕගොල්ලෝ.
ඒව ගැන එච්චර ඉන්ට්‍රස්ට් නම් මන් දන්නේ නැහැ. ඔය සමහර බල්ලෝ හා පූසෝ විශේෂ ඉන්නවා. ඔයගොල්ලෝ කියවලා තියෙනවද දන්නේ නැහැ. ඒගොල්ලෝ ඇත්තටම ඉන්නවා ඈ. ඒගොල්ලෝන්ගේ ඉන්නවා එක හැක් කොළ පාට එක හැක් නිල් පාටයි ඉන්නවා දැකලා තියෙනවද? ඉන්නවා ඈ. එක හැක් කොළ පාට එක හැක් නිල් පාට. කාට හරි මම එක හැක් කොළ පාට එක හැක් නිල් පාටයි කියද්දි අද කට්ටිය නෑ එච්චර ළමුත් ඉන්නවා කිවලෙක් ඉන්නවා ෆිල්ම් ලෝලින් ඉන්නවා සමහරවල් එහෙම නෑ මේ කාට හරි මතකයිද එක හැක් නිල් පාට එක හැක් කොළ පාටයි සිද්ධියක් එහෙම කියන්නේ මිනිහදට මතකයි මොකද නැද්ද එක්ස්මෙන් එකේ කොතනද මුලින් පොඩිම කාලේනේ අර ප්‍රොෆෙසර් එක්සේවියර්ට මේ දවස්වල ඇවිදින්න පුළුවන් මට මතකයි. ඉතින් චූටි කාලේ. එයාට හම්බෙන්න ප්‍රොෆෙසර් කෙනෙක් නෙමෙයි චූටිම කාලේ අර ඇඟේ මට එයාගේ දැන් නම් මතක නැහැ. ඇඟේ රූප මාරු කරන්න පුළුවන් එක්කෙනාගේ. එයා S2 බලලා කියන්නේ වගේ එකක් කොළ පාට එකක් නිල් පාට ඔයාගේ එක නිලින ඥානයක් ප්‍රමුඛ වෙලා තියෙනවා මෙන්න ඇත්තටම නිලින ඥානයක් ප්‍රමුඛ වෙලා තමයි කොළ පාට නිල් පාට එන්නේ. පූසු බල්ලෝ ඉන්නවා පුතේ. මිනිස්සු ගැන නම් මම හරියට දන්නේ නැහැ. තේරුණාද? එහෙම වෙනවා. සමහර නිලින ඥාන ප්‍රමුඛ වෙන අවස්ථා තියෙනවා. අපි ඒක මේ පාඩමේ යහටත් ඉගෙන ගමු. නිලින වෙන්න ඕනේ ඥානයෙන් ප්‍රමුඛ වෙලා තනිකර සම සුදුම පාට වෙනවා. අපි ඒක නම් කතා කළා. කොණ්ඩේ තමම පාට වෙලා ගිහලා සම සුදුම පාට වෙලා නේද? මොකක්ද ඒකට කිව්වේ? ඈ? දැන් කතා කරලා පාඩමේ චුට්ටක් මුලදී කතා කළා. මතක නැද්ද? ඇල්බිනිසම්, ඇලිබබ. තේරුණා නේද? හරි. එතකොට එහෙනම් මේක ඔළුවට දාගත්තානේ. ඊළඟට පුතේ මේක දැන් අර මතකද අපි ඇඳ මෙතන නම් ඇඳේ උස ගහ මිටි ගහ ඇඳේ මේ පැත්තද කොහෙද මතකද උස ගහයි මිටි ගහයි ඒකෙන් එන ගස් මොකයිද උසයි ඒ එන පරම්පරාව F1 F1 දෙන්නේ කරන් F1 දෙන්නේ ගත්තාම ඒ ආපු ගස් උසයි ඊළඟ ගහ මොකයිද මිටි කියලා ආවා එයා F2 පරම්පරාව අරගොල්ලෝ ජනකයන් ආපු කට්ටිය කවුද ජනිතයන් අන්න එහෙම මතක තියාගන්න. හරි? ඉතින් ඒවා එහෙම කතා කළානේ. ඊට පස්සේ අපි ඒකට දැම්මනේ පුතේ කැපිටල් T මම මතක් කරගෙන යන්නේ. මිටි එක්කෙනා කවුද? සිම්පල් T. ඒ දෙන්නගෙන් ඉපදෙන එක්කෙනා කැපිටල් T මොනටේද? සිම්පල් T. ඒකෙන් දෙන්නෙක් කවුද? කැපිටල් T සිම්පල් T. පළවෙනි දෙන්න කැපිටල් T. පළවෙනි එක්කෙනා කැපිටල් T සිම්පල් T. පළවෙනි එක්කෙනා උසයි දෙවෙනි එක්කෙනා උසයි. ඊළඟ කෙනා කැපිටල් T සිම්පල් T. එයාත් උසයි. අන්තිම එක්කෙනා සිම්පල් T එයා මොකයිද මිටි මතකද ආපු අනුපාතය එහෙම මතකයිද 3 අණු 1 උස 3ට මිටි 1යි තේරුණාද 1000ක් ආවොත් කීයක් උසයිද 750 උසයි අනුපාතම් එතකොට කීයක් මිටිද 250 මිටි තේරුණාද මේක දැන් මේ ඇඳලා ඒව මේව කරන්න හරි කරදරයිනේ පුතේ මේක ගැන ඊට වඩා සාර්ථක මතයක් පළ කරා මම රූප සහිතව දුන්නා බ්‍රිතාන්‍ය ජාතික මේ දවස්වල යුද්ධයට එහෙම සම්බන්ධ වෙලාද දන්නේ නැහැ නේද කීර්තිත ප්‍රවීණ විද්‍යාඥයෙක් වෙත රෙජිනල්ඩ් පනට් මහත්මයා ඒ මහත්මයාට ගරු කිරීමක් විදිහට මේ කොටුවට කියන්නේ පුතේ මෙයා අඳින මේ වගුවට කියන්නේ මොන කොටුව කියලාද දන්නවද? පනට් කොටුව කියලා කියන්නේ. මොකද්ද කියන්නේ ඒකට? පනට් කොටුව කියලා කියන්නේ. හරි? පනට් කොටුව කියලා කියන්නේ. එතකොට පුතේ මේ පනට් මහත්මයා හඳුන්වා දීපු ඒ පනට් කොටුව ඇත්තටම අර ලොකුවට අපි රූප ඇඳන්නේ ලොකුවට අපි සංකේත ඇඳන්නේ ඒ තරම් අමාරු නෑ. ඊට වඩා සරලවම ලීසි. බලමු අපි කොහොමද අඳින්නේ කියලා. මේක මේ සරලව කියලා දෙන්නේ. ඔයගොල්ලන්ගේ මට්ටමට ඊට වඩා ලොකු බරපතල ඒවා තියෙනවා ඈ. මේ පිරිමි පැත්ත මේ ගෑනු.
මේ පැත්ත. අපි මේ පැත්තෙන් අඳින්න යන්න පුතේ F1 පරම්පරාවේ ගස්වල ලක්ෂණ. F1 පරම්පරාවේ ගස්වල ලක්ෂණ. මේ මේ පැත්තේ F1 අඳින්න. මතකද තිබ්බ ලක්ෂණ? capital T ගහයි simple T ගහයි ආධාරයෙන් ආපු ඔක්කොම කවුද? capital T simple T. මම ඔන්න ඒක දාලා පෙන්නන්නම්. ජනකයන් මතකයිනේ? capital T කසාද බඳිනවා simple T. මෙයා කවුද? නුමුහුම් උස. මෙයා කවුද? නුමුහුම් මිටි. මෙතනින් එන්නේ capital T. මෙතනින් එන්නේ simple T. මේ හින්දා ඉපදෙන්නේ capital T simple T එකකින්. මෙයා F. මෙයා කවුද? ජනිතයන්. මෙයා F1. අපි මෙයා ගැන තමයි මේ කතා කරන්නේ F1. එතකොට මෙතන පුතේ capital T simple T. capital T simple T. මතකනේ අර අපි ඊට පස්සේ capital T simple T එක කියන capital T simple T එක මෙහෙම එකයි මෙහෙම ඊතල සමහරවිට මම මේ අඳ ගන්න අමාරු වෙයි කියලා. මං කිව්වේම අමාරු නම් මොකක් හරි ක්‍රම වේදයක් කරන්න කියලා. මේකේම අමාරු වෙන්නේ නැහැ. මේ පැත්ත එක්කෙනා මේ කොටුවට බස්සනවා, මෙයා මේ කොටුවට බස්සනවා. අර ඕගොල්ලෝ චක්‍රය බලන්නේම නේද? දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. දෙවරක් 3 6යි. එහෙමනේ බලන්නේ නේද? මම දැකලා තියෙන 11 ගානවල පොත බෙල්ල තමයි චක්‍රය ගන්න. හොඳයි. හරි. මේ පැත්තෙන් T එනවා. මේ පැත්තෙන් T එනවා. මේ පැත්තෙන් T එනවා. මේ පැත්තෙන් මේ 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 T එනවා. මේ පැත්තෙන්. මෙයා මොකයිද? උසයි. මෙයා මොකයිද? උසයි. මෙයා මොකයිද? උසයි. මෙයා මොකයිද? කොටයි කියන්නේ මිටි. තේරුණාද? මිටි. තේරුණාද? මේක හදිස්සියවත් ඕගොල්ලොන්ට විභාගෙ දීම කියන්නේ අනාගතයේදී මොකක් හරි ඔබ මෙතනින් එහාට ඉගෙන ගන්නවා නම් මොනවා හරි thesis එකේ මොනවා හරි දෙයක රිසර්ච් එකක දේවල් වෙනවා නම් මේක පාට කරන්න පුළුවන්. දැන් මේ තුන් දෙනාම උසයි. උස මිටි ගැන විතරක් කතා කරනවා නම් එතකොට මෙයා වෙන එක්කෙනෙක්නේ පුතේ. මෙහෙම දන්න ඕනේ නැහැ. මම කියන කාලයකට මෙන්න මෙයා එතකොට මොන එක්කෙනෙක්ද? වෙන එක්කෙනෙක්. මෙයාට අපිට මේ වගේ කලයකට දාන්න. දැක්ක? එයා වෙනම පාටක්. අපිට මෙයාට වෙනම පාටක් දාන්න. මේ තුන් දෙනා එතකොට එකම සංසිද්ධිය. මෙයා වෙනම සංසිද්ධිය. තේරුණාද? හරි? ප්‍රවේණි විද්‍යාව හරි. එතකොට අපි ඊට පස්සේ කිව්වා 181 පිටුවේ ඔබ දන්නවාද කියන එක ලියන්න කියලා. 181. ඒකේ නම් තියෙන්නේ මොකක්ද අර ඔයගොල්ලෝ දන්නවා මේ කාසියක් උඩ දැමීම ගණන් වල ඔය කතා කරන්නේ මොනවා කියලාද කියන්නේ ගණන් වල අන්න හරි ඔය දන්නේ ඒකට කියන්නේ මොකක් කියලාද දන්නවද ඒ සම්භාවිතාවය හරි ඊට පස්සේ කතා කරන්න යනවා ප්‍රවේණ විද්‍යාවේ මූලික සංකල්ප මොනවද ප්‍රවේණ විද්‍යාවේ මූලික සංකල්ප එතකොට මෙන්ඩල් පුතේ මේ ලක්ෂණ කියලා හඳුන්වලා දීපු එක පසු කාලෙක මොනවා කියලා නම් කරාද? ඥාන කියලා නම් කරා. දැන් නම් ඉතින් ඥාන විද්‍යාව, ඥාන තාක්ෂණය, ඥාන විකෘති කරන ලද, ඥාන බද්ධ කරන ලද ඔය වගේ නම් ගොඩාක් කියනවනේ පුතේනේ. ඔය වගේ නම් ගොඩාක් තියෙනවා. අන්න ඒකයි කියන්නේ. හරි?
එතකොට මතක තියාගන්න දැන් මේව නම් නිතරම ඇගෙත් තියෙනවා කතා කරලා මොනවා හරි ජානයක් ප්‍රමුඛව දක්වනවා නම් එයාට ඉංග්‍රීසි ඕඩිය මොන අක්ෂරයක්ද පාවිච්චි කරන්නේ? කැපිටල් අක්ෂරයක් පාවිච්චි කරනවා. මොනවා හරි ජානයක් පුතේ නිලීන වෙලා යටපත් වෙනවා නම් ඒකට පුතේ පාවිච්චි කරන්නේ කැපිටල් මේ ඉංග්‍රීසි ඕඩියේ සිම්පල් අක්ෂරයක් තමයි පාවිච්චි කරන්නේ. අරයා කැපිටල් D නම් මෙයා එතකොට මොකද්ද වෙන්න ඕනේ? සිම්පල් T. අරයා කැපිටල් R නම් මෙයා මොකද වෙන්න ඕනේ? සිම්පල් R වෙන්න. අරයා කැපිටල් Y නම් මෙයා මොකද වෙන්න ඕනේ? සිම්පල් Y වෙන්න. තේරුණාද? එතකොට මොනවා හරි ලක්ෂණයක් සඳහා ජාන යුගලයම සමාන නම් මම දැන් කලින් බෝඩ් එකේ දැම්මනේ සමයුග්මක කියලා. ඒකට කියනවා මොනවද? සමයුග්මක ජාන කියලා. ඒක දැන් ආයි ලියන්න ඕනේ නැහැ. සමයුග්මක තමයි කැපිටල් T කැපිටල් T. කැපිටල් A කැපිටල් A. සිම්පල් නම් ගත්ත සිම්පල් B නම් අනිත් එකත් මොකද වෙන්න ඕනේ? සිම්පල් B. මේව හම්බ වෙනවා ඔයගොල්ලන්ට. එක සැරයක් මට මතකයි පළාත් පේපර් එක ආවා. කළු ණයෙක් කසාද බඳලා තියෙන සුදු ණයෙක්. කසාද බඳලා නෙමෙයි. මම වැදගත් විදිහට කිව්වේ. කළු ණයයි සුදු ණයයි. කළු තමයි ප්‍රමුඛ ලක්ෂණය. හරි මට සුදු හරි මොකක් හරි ඕම. එතකොට කළු ණයා නම් කැපිටල් B කැපිටල් B. සුදු ණයා නම් එතකොට මොකක්ද වෙන්නේ? එනවා සිම්පල් B සිම්පල් B. එතකොට පළවෙනි පරම්පරාවේ ඔක්කොම ණයෙත් ටික මොන ණයද? කළු ණය. කැපිටල් B සිම්පල් B ණය. ඊළඟ පරම්පරාවට යනකොට තමයි විස්තරය අහලා දෙන්නේ. එතකොට හරි? එතකොට ඒ ඇසුරෙන් එන්න පළවෙනි කට්ටිය කැපිටල් B කැපිටල් B කළු ණයි. ඊළඟ ණය කැපිටල් B සිම්පල් B කළු ණයි. ඊළඟ කට්ටිය කැපිටල් B සිම්පල් B මොන ණයද? කළු ණයි. අන්තිම සෙට් එක සිම්පල් B මොන ණයද? සුදු ණයි. හරිනේ. ඉතින් මෙන්ඩලීය අනුපාතයමයි එතනක් තියෙන්නේ. කීයද? 3:1 තියෙන්නේ. තේරුණාද? හරි? එතකොට අපි බලමු තව ඉතින් එහාට මොනවද කතා කරන්න තියෙන්නේ කියලා. සමයුග්මක විෂම යුග්මක මෙන්න මේක නම් අනිවාර්යෙන් විභාග වලට ඇවිල්ලා තියෙනවා. පාඩුත් කරගන්න ඕනේ. සමයුග්මක දන්නවා විෂම යුග්මක දන්නවා. දැන් ඊළඟට කතා කරන්න යන්නේ ජීන් එක්ස්ප්‍රෙෂන් එක ජාන ප්‍රකාශය. හරි? ජාන ප්‍රකාශය කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන යුගලය දක්වන්න පුළුවන් මුළු ප්‍රකාශයට කියනවා. සම්පූර්ණ පරාසයට කියනවා පුතේ මොකද්ද? ජාන ප්‍රකාශය. හරි? අපි එකක් කියන් රියල් බව. මම එකක් කියනවා ඔයගොල්ලෝ ඊළඟ එක කියන්න. හරි? ඒක මම කිසියම් ලක්ෂණයක් සඳහා වූ ජාන ප්‍රකාශය. අබ්බල මම එකක් බේසික් කියන්නේ මම කැපිටල් T කැපිටල් T සිම්පල් T සිම්පල් T සිම්පල් T. ඔය තියෙන්න පුළුවන් විදියනේ. ඉතින් ආයෙ වෙන විදියක් නැහැ මේක තියෙන්නේ. සමහර අය සර් මෙහෙම පුළුවන් නේද? කැපිටල් T මේකට දාලා සිම්පල් T මේකට දාලා. ඒකම තමයි ඉතින්නේ. හරි නේ. අදහසක් නේ ඉතින්. එහෙනම් මට කියන්න. ඕගොල්ලෝ කියන්න. මම මේක පටන් ගන්නවා කැපිටල් A වලින්. ඕගොල්ලෝ ජීන් එක්ස්ප්‍රෙෂන් එක කියන්න බලන්න. කියන්න පුළුවන් විදිය. කැපිටල් A කියලා සෙට් එකක් ඉන්න පුළුවන් මේ ජාන. තව සෙට් එකක් කැපිටල් A සිම්පල් A කියලා සෙට් එකක් ඉන්න පුළුවන්. අනිත් සෙට් එක කවුද? සිම්පල් A කියලා සෙට් එකක් ඉන්න පුළුවන් නේද? හරිනේ. අපි නම් තව එකක්. කැපිටල් X එහෙනම් කැපිටල් X කියලා සෙට් එකක් ඉන්න පුළුවන් කියන්නේ. කැපිටල් X සිම්පල් X කියලා සෙට් එකක් ඉන්න පුළුවන්. තව සිම්පල් X කියලා සෙට් එකක් ඉන්න පුළුවන්. ඒත් දෙන්න පුළුවන්. පාරේට ඉංග්‍රීසි පන්තියක් කරලා එතන ඒ වගේ කියලා දෙන්නේ. හරි. එතකොට පුතේ
ඊළඟට අන්තිමටම තියෙන්නේ ජිනෝටයිප් එකයි පිනෝටයිප් එකයි. ජිනෝටයිප් එකයි පිනෝටයිප් එකයි කියලා කියන්නේ ජාන ප්‍රකාශය තියෙන විදියයි රූපාන් ප්‍රකාශය තියෙන විදියයි. හරි? මම බෝඩ් එකේ දාන්න කලබල වෙන්න එපා. මේක මම දැන් මේක අවබෝධ වුණා. පුතේ මොනම හරි ලක්ෂණයක් හේතු කොටගෙන ඒ ජාන පීඩන ආකාරයට කියන්නේ ප්‍රවේණි දර්ශනය. අකුරු නම් හරියට ඉගෙන මම හිතනවා ප්‍රවේණි දර්ශනය කියලා. ඒ කියන්නේ capital T capital T capital T simple T simple T simple T. මේක දැන් කෙනෙක්ව දැන් අපි හිතමු උස ළමේ එයාගේ දැක්කාම කොහෙවත් T පේනවද? මම මිටි ඇඟේ කොහොමද සිම්පල් T පේනවද? නේද? එහෙම පේන්නේ නැහැ. තේරුණාද? හැබැයි මෙයා හින්දා capital T යන මොකයිද පුතේ? උසයි. capital T simple T යන මොකයිද? උසයි. simple T යන මොකයිද? මිටි. මෙන්න රූපේ. මේකට කියනවා ප්‍රවේදර්ශය කියලා. මේ අසුරෙන් ඇතිවෙච්ච මේකට කියනවා මොකද්ද පුතේ? රූපානු දර්ශය. මොකද්ද කියන්නේ ඒකට? රූපානු දර්ශය. ඒකට කියන්නේ රූපානු දර්ශය. තේරුණාද? හරි. හොඳට මතක තියාගන්න. මොකක් හරි ලක්ෂණයක් තීරණය කරන්න හේතු වෙන ඥාන සැකස්මට තමයි කියන්නේ ප්‍රවේණි දර්ශය. ඒ ඥාන සැකස්ම හින්දා එළියට පෙන්වන දේ, බාහිරයට පෙන්눔 කරන දේ, අන්න ඒකට තමයි කියන්නේ පුතේ මොන දර්ශයද කියලා මේ රූපානු දර්ශය. තේරුණාද? හරි. ඊට පස්සේ නම් ඉතින් ඥාන ගැන කතා කරන්න තියෙන්නේ. ඥාන DNA එහෙම ගැන අපි කතා කරා කොහේ හරි තැනක මතකයක් තියෙනවා. කොහෙද? හරියට හරි. කොහොමද කතා කළේ පුතේ? පළවෙනි පාඩමේ. මේකට එන්න කලින් අපි නිකන් ඒ පළවෙනි පාඩමේ කතා කරපු ඒවා ටිකක් ඔලුවට දාගමුකෝ නිකන් ආයි කතා කරලා. මොකක් යටතේද DNA කතා කළේ? ඈ මොනවාද? නියුක්ලියික් අම්ල නේද? නියුක්ලියික් අම්ල යටතේ. එතකොට මොනවද ඒක යටතේ තිබ්බේ කොටස් දෙක? DNA සහ RNA. DNA කියන එකේ තේරුම මොකක්ද? ඩිऑක්සිරයිබෝ නියුක්ලියික් ඇසිඩ්. ඔව් අම්ල. එතකොට RNA කියලා කිව්වේ රයිබෝ නියුක්ලියික් අම්ල. දැන් අර කියන එක තේපෙන්නේ නැහැ නේ පුතේ. මාත් දාන්න කවුද කියන්නේ මොකද්ද කියලා එහෙම පේන්නේ නැහැ. ඈනුමක් කරත් මේ වෙලාවට මට උත්තරයක් දුන්නා කියලා. ඔව්. හරි. හරි. මාත් කලවන්න කියන්නද? එතකොට පුතේ අපි බලමුකෝ. DNA තිබිච්ච ප්‍රධාන දේවල් ටික මතකයි. DNA තිබිච්ච ප්‍රධාන ඒවා ටික මතකයි. මතක නැහැ. ෆොස්ෆේට් ඛණ්ඩකයක් හිටියා. පෙන්ටෝසීනි අණුවක් හිටියා. නයිට්‍රජනීය භස්මයක් හිටියා. නයිට්‍රජනීය භස්මය ආකාර කීයක් තිබ්බද? 4ක් තිබ්බා. ඇඩිනින්, ගුවැනින්, සයිටෝසින්, තයිමින්. ඇඩිනින් වල සංකේතය A නේද? ගුවැනින් වල G, සයිටෝසින් වල C, තයිමින් වල T. තේරුණාද? එතකොට මේක ද්විත්වදාමයක් මම තාම එන්න කලින් මතකයේ ගන්න ඕන. හරි ද්විත්වදාමයක් විදිහට තිබ්බේ. එක පල්ලෙහාට යනකොට අනිත් එක ඉහළට යනවා. මේ දෙන්න එකට එකක් බැඳලා තිබ්බා. ඒ නයිට්‍රජනීය භස්ම අතර බන්ධන වලින් බැඳලා තිබ්බා.
ඇඩිනීන් බැඳෙන්නේ කාත් එක්කද හැම වෙලේම? තයමීන් එක්ක ඩබල් බොන්ඩ් එකකින් ද්විත්ව බන්ධනයකින්. ගුවැනීන් බැඳෙන්නේ හැම වෙලේම කාත් එක්කද? සයිටෝසින් එක්ක. මොකකින්ද? ත්‍රිත්ව බන්ධනයකින්. ට්‍රිපල් බොන්ඩ් එකකින්. එතකොට මේක තිබුණේ ඇඹරිච්ච මොකක් වගේද? ඉනිමගක් වගේද? කවුද දැන් උන් ආයෙනවා දැන් මේ පටන් ගන්නවද දැන්? කවුද මේක හොයාගත්තේ? වොට්සන් සහ ක්‍රීක් කියන දෙන්න තමයි මේක හොයාගත්තේ පුතේ 1953 දී DNA අණුව ද්විත්ව හෙලික්සීය ස්වරූපය ඩබල් හෙලික්ස් ස්ට්‍රක්චර් එක ගැන මතයක් ඉදිරිපත් කළේ ජානයක් කියන්නේ අන්න එකක් තමයි මම ජානයක් කියන එක පොඩ්ඩක් අඳින්නද අඳින්න දැන් බලන්නදී අම්මට පට්ට වැඩෙන්නේ ජානයක් කියන්නේ මේ පොඩි කොටසක් ඈ ඒකයි මේ කියන්නේ ආයි මම අර පළවෙනි පාඩමේ කරා වගේ නම් එහෙම අඳින්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඉච්චර අඳින්න අවශ්‍ය වෙයි කියලා මම හිතන්නේ ඕනේ. මම සරලව නිකන් අඳින්නම්. හරි. ස්ටයිලය තියෙනවා. ස්ටයිලය ඇතුලේ නෂ්ටිය තියෙනවා. නෂ්ටිකාව තියෙනවා. වර්ණ දේහය තියෙනවා. ක්‍රොමැටින් ජාලය කියලා කියන්නේ මේක නේ. මේකෙන් එකක් ගත්තාම මේක තවදුරටත් ගත්තාම ගන්නේ නාස්ලා හයියෙන් කෑගහම මහන්සි වගේ නා. අම්මල වගේ සින්දුවක් කියමු රට රකින්න අපේ විරුවාන අතර ගමු. ඈ? බෝරින් වගේ නා. මේක මේකින් තමයි ඇදලා තියෙන්නේ. ඔන්න ද්විත්ව එලික්සිය ස්වරූපයක් තියෙනවා. ද්විත්ව එලික්සිය ස්වරූපයක් තියෙනවා. ඩබල් ඉනිමක කැමරුවා වගේ. හරි. මේකේ මේවැය තමයි තියෙන ෆොස්ෆේට් පෙන්ටෝස්. මැද තියෙන ඒවා තමයි නයිට්‍රජනීය භස්ම ඛණ්ඩ. තේරුණා? හරි. එතකොට මේකේ මම රූපයක් එවලක් තිබ්බා වගේ මම නිකන් මතකයක් තියෙනවා. කට්ටියට අඳින්න ඒක අපස්ථා ඇති වෙච්ච ඇටි. හරි. එතකොට අප බලමු මොකද්ද ජානයක් කියලා කියන්නේ. මේක නම් චුට්ටක් ඔළුවට දාගන්න වෙයි විභාගෙදී ජානයක් කියන කුමක්ද වගේ අහලා තිබ්බොත් මොකද කරන්නේ නේද? ඈ යම් ලක්ෂණයක් සඳහා වග කියන්නා වූ DNA අණුවක පිහිටි නිශ්චිත භස්ම අණුපිළිවෙලක් කියනවා මොකක් කියලාද? ජානයක්. අපි එහෙනම් මේකෙම ලකුණු කරගමු. හරි. අපි මේකෙම ලකුණු කරගමු. මෙන්න මේක තමයි පුතේ. මොකද ලක්ෂණ? උස මෙතන ඉඳන් මෙතෙන්ට තමයි පාලනය කරන්නේ DNA එකේ එයාගේ මොන ලක්ෂණයද? උස කියන ලක්ෂණ. කොහොමද වැඩි? උස කියන ලක්ෂණ. එතකොට මෙන්න මේ කොටසෙන් තමයි යාගේ උස පාලනය කරන්නේ. දැන්වත් තේරෙනවද? බාර් ගැහුවට උස යන්නේ නැහැ කියන්නේ. මේක කිව්වහම තේරෙනවද? බාර් ගැහුවට නෙමෙයි බාර් එකක් ගාවට වෙලා ගැහුවත් පුතේ උස යන්නේ නැහැ. මේ ඥාන කොටසේ ඉන්නේ උස කියන එක තීරණය කරලා තියෙන්නේ. තේරුණාද? මතක තියාගන්න. හරි. හැබැයි කෙනෙක්ට තර්ක කරන්න බානේ මේ විකාර කතා කරන්න එපා. අපේ
අපේ අම්මත් කොටයි තාත්තත් කොටයි ඈ අපි එන උසයි ඈ එහෙම කියනවනේ. මේක ඉතින් මට කරන්න දෙයක් නැහැ. ඉතින් අරක තමයි කියන්නේ තියෙන්නේ. පරම්පරා ගණනාවක් කියලාදී කිරිගිත්ත 50 කෙනෙක් උස ඇති. මී ආච්චි කෙනෙක් කරන්නේ උස එහෙම කෙනෙක් ඇති. තේරුණාද? පාඩම් පටන් ගන්නකොටම කිව්වේ ඒකනේ. ඈ නෝනයි මාත්‍යයි දෙන්නම සුදුයි. ඉපදෙන ළමයා කළුයි. ගෑන්ට අල්ලන් ගහනවා අල්ලපු ගෙදර එකා කළුයි. තෝල් මේ මෙහෙමයි කියන්නේ. ඒවා මේ සාමාන්‍ය සරල සිද්ධි. තේරුණාද? මෙන්න මේ වගේ තෝරගත්ත යම් ලක්ෂණයකට වග කියන කොටසක් තමයි පුතේ ඥානය කියලා කියන්නේ. ඉතින් ඕකමනේ පුතේ කියන්නේ විද්‍යාඥයෝගේ මතයක් තියෙන්නේ දැන් වයසට යන්නේ. වයසට යන එක දැන් මතේ තියෙනවා අපේ පරිවෘත්තීය ක්‍රියාවෙන්ද වයසට යන නැති. අනිත් එක අපේ මේ ඇඟේ සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලින් නිපදවන අපද්‍රව්‍ය දේහයේ තැන්පත් වෙනකොට ටික ටික සුද්ධ මාත්‍රව එතකොට අපි වයසට යනවත් ඇති. තේරුණා? අනිත් එක තමයි මේ අපේ මොනවා හරි ඥාන යම් කාලපරාසයකට පස්සේ ඥාන ඩිඇක්ටිවේට් වෙලා තිබිලා එකපාරට ඇක්ටිවේට් වෙන්න ගත්තාම එයා මොනවා වෙනවද? වයසට යන්න පටන් ගන්නවත් ඇති. එතකොට විද්‍යාඥයන් එතන උත්සාහ කරන්නේ දැන් මේක උස නෙමෙයි කියලා හිතනවා. ඒජින් කියන එක වයසට යනවා කියන මෙන්න මේ ෆැක්ට් එක හොයලා ඒක මොකද කරන්න දන්නේ මොනොත් ඒක අයින් කර. ඒක අයින් කළොත් එහෙම එතකොට මොකද වෙන්නේ පුතේ? වයසට යන්නේ නැහැ. තේරුණාද? ඉතින් මේ වගේම තමයි තට්ටේ කමේ පැහැය කනේ මයිල් තියනවද නැද්ද? දැන් මේ අදාළ ඥානයේ ගෑල් ළමයින්ට නෑනේ. දැන් මම නිකන් කනේ මයිල් තියනවද නැද්ද කියන්නේ? පුදු පුම් ප්‍රවේණිය කියන එක ගෑල් ළමයි තුල කවදාකවත් දකින්න ලැබෙන්නේ නෑනේ කනේ මයිල් කියන්නේ. තට්ටේ කියන එක ගෑල් ළමයි තුල දකින්න නෑනේ කවදාවත්. කවදාවත් නෑ එහෙම දකින්න. විශේෂ රෝගී ලක්ෂණයක් වගේ දෙයක් ඇති වුණොත් කීමෝതെරපි වගේ දෙයක් කරද්දි කොණ්ඩ යන්න පුළුවන්. එහෙම නෙමෙයි කවදාකවත් තාත්තලා බාප්පලා සීයලා අත්තලා මුත්තලා පණත්තලා ගින්නම් තට්ට පරම්පරාවක් වුණා ගෑල් ළමයි කොහෙ ඉන්න එපා තට්ටෙන්නේ නැහැ. කොල්ලෝ නම් ගොඩක් බය වෙනවා. අනිවාර්යෙන් තට්ටේනවා. හරි අනිවාර්යෙන් තට්ටේනවාමයි. ලොකු ලයින් දැම්ම දාන ලොකු ලයින් එකක් දාන්න පුතේ කොණ්ඩේ තියෙන කාලේ. මොකද අවුරුදු 20 22 වෙනකොට තට්ටෙන්න පටන් ගන්නවා මේ පැත්තෙන්. එහෙම මේ පොඩ්ඩක් අඩු වෙලා. අනිත්‍ය දුක්ඛ අනාත්ම. හරි ඒක වයි ඥානීය මත යන දෙයක්. වයි ශුක්‍රාණු. කොහොමද තාත්තගේ ශුක්‍රාණුවෙන් අරන් ආපු ඥානෙ තියෙන්නේ? වයි. ඒක මත තමයි ඒක බලපාන්නේ. දැන් ටිකක් හිතට දැනෙන්නේ නැති. ඈ බාප්පගේ තට්ටේ හරි සීයාගේ තට්ටේ තමයි තාත්තගේ ඔව් ඒ වගේ තමයි. ඉතින් එහෙම තමයි පුතාගේ බය වෙන්න එපා. හරි? එතකොට දැන් ඉතින් පාඩම කියන ඒගොල්ලෝට යන්නෙත් නෑ නේ පුතේ. දත් හැලෙන එකත් එහෙම තමයි. කොටස් දෙකක් ඉන්නව නේද? ඕගොල්ලෝ සමහර ආච්චිලා සීලා ඉන්නව නේද? වයසට ගියත් නිකන් දත් ටික සුපිරියට හොඳට තියන අය ඉන්නවනේ. සමහර අය ඉන්නවනේ දත් නෑ නේද? ඒ දත් ගොඩක් වෙලාවට දත් හැලෙන ලක්ෂණය නම් උරුම වෙන්නේ පිය පාර්ශ්වයෙන් මම හිතන්නේ. තේරුණාද? රුධිර ගණයේ ඉන්නේ මොන පාර්ශ්වයෙන්ද? පිය පාර්ශ්වයෙන්. තේරුණා? එතකොට දැන් කියන හැටි අම්මගේ මොකක්වත් නෑ. එහෙම නෑ. රෝම පිහිටීම ඒ වගේ දේවල් සාමාන්‍ය මව පාර්ශ්වයෙන් එහෙම ඉන්න පුළුවන්. ඒ හැමේ පෑය. ඒ වගේ දේවල් එහෙම ලක්ෂණ එනවා. ඇස්වල තාරාම කොච්චර ලක්ෂණ තියෙනවද අනේ ගන්න නේ? නපුරුකම, කුරුරුකම, ආදරය, කරුණාව, ලතෙත් හදවතක් පැවතීම නේ? මනුස්සකම. තේරුණාද? එහෙම වෙන්න පුළුවන්. හරි ඒවත් ඥානමය සාධක කියලා මම නම් හිතන්නේ කොච්චර කිව්වොත්. ඒක තමයි ඉස්සර කාලේ මිනිස්සු කියන්නේ ගහේ කට උල් කරන්න ඕනේ නැහැ කියලා කතාවක් අහලා තියෙනවා. ඈ එහෙම කියනවා නේද? ඈ තාත්තා කළ දේ ඌ නොකළොත් ඌ නොට්ටි පුතා. සාමාන්‍ය කියවන්නේ තියෙන්නේ. ඒ වෙලාවේ මේ මම හිතන ප්‍රවේණ විද්‍යාව ගැන තමයි කියන්නේ. හරි. එතකොට ඕනම දැන් මේ වර්ණ දෙකේ මත මේ වගේ ඥාන කීයක් තියෙන්න පුළුවන්ද? මම නිකන් අහන්නේ. මගේ අම්මෝ හිතා ගන්න බැරි අතිවිශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. අතිවිශාල ප්‍රමාණයක් තියෙන්න පුළුවන්. තේරුණාද? මෙලෙසට වර්ණ දේහයක් මත ඥාන අතිවිශාල සංඛ්‍යාවක් පිහිටයි. ඕනෑම ඥානයක් වර්ණ දේහ මත පිහිටයි.
හරි. එතකොට පුතේ මේ මානව ආවේනිය ගැන තමයි අපි කතා කරන්නේ. මානව ආවේනිය. මොකද්ද මානව ආවේනිය කියලා කියන්නේ? බලන්න. human heredity මිනිසාගේ ක්‍රියාව. ආවේනික ලක්ෂණ පරම්පරාවකින් ඉඳන් තවත් පරම්පරාවකට සම්ප්‍රේෂණය වෙන එකට තමයි පුතේ කියන්නේ ආවේනිය කියන්නේ. දැන් ඒතකොට මතක් කරලා බලන්න. ඔයාට ඇවිල්ලා තියෙන්නේ අම්මලාගේ පැත්තේ තියෙන ක්‍රේල් කොණ්ඩේද? තාත්තලාගේ පැත්තේ තියෙන ක්‍රේල් කොණ්ඩේද? තුනී කොණ්ඩයක්ද? ඇස්වල දුඹුරු පාටද? හමේ පැහැයද? එහෙම දන්නවන්නේ. නහය උල් පරම්පරාවක්ද? නිකට උල් වෙලාද තියෙන්නේ? නෑ එහෙම තියෙනවන්නේ. අන්න ඒක කල්පනා කරලා බලන්න. හරි? එතකොට පුතේ මතක තියාගන්න මේ ලක්ෂණ පරම්පරාවෙන් පරම්පරාවට එන ඕගොල්ලොන්ගෙන් පස්සෙත් යනවා. ඕගොල්ලෝ විවාහ වෙලා එන දරුවන්ටත් ඒ ලක්ෂණ යනවා. අන්න ඒකට තමයි කියන්නේ මොකද්ද පුතේ? ඉන්හෙරිටන්ස්. එහෙම නැත්නම් කියන්නේ ප්‍රවේණිය කියලා. ඒක ගැන ඉගෙන ගන්න විද්‍යාවට කියනවා මොන විද්‍යාවද? පාඩමේ මාතෘකාවේ නම මොකද්ද තිබ්බේ? මොකද්ද පාඩමේ මාතෘකාව නම? ප්‍රවේණිය. ඒක ඉගෙන ගන්න විද්‍යාවට කියනවා මොකද්ද? ප්‍රවේණි විද්‍යාව. තේරුණා? ප්‍රවේණි විද්‍යාව. සමහර ලාවට ඒක සරලව ජෙනටික් සයන්ස් කියලා කියනවා. ජෙනටික් සයන්ස් කොහොම නිකන් ඥාන විද්‍යාව වගේ ගතියක් තියෙනවා. හරි. එතකොට මතක තියාගන්න එහෙනම් මේ පරම්පරාවෙන් පරම්පරාවට ලක්ෂණ සම්ප්‍රේෂණය වෙන එක උතරින් නවතින සෙල්ලම නෙමෙයි. එක දිගටම යන. හරි. එතකොට සෛල නෂ්ටියක් තුල පවතින වර්ණදේය හැඩය ප්‍රමාණය අනුව විවිධාකාරයි. එක් එක් ජීව විශේෂයට අයත් වර්ණදේය ගාන පුතේ එකිනෙකට වෙනස්. අපි ඒක ගැන බලමු 184 පිටුවේ තියෙනව නේද? එක එක ජීව සංඛ්‍යාවට අදාළ වර්ණදේය ගාන 184. ඊකෝලයි බැක්ටීරියාව. ඊකෝලයි කියන්නේ පුතේ මේ ප්‍රවේණි විද්‍යාවේදී ගොඩක් පාවිච්චි කරන එක අපි චුට්ටක් එහාටම ගිහිල්ලා ඉගෙන ගමු. සිලබස් එකේ නෑ මම වෙලාව තිබ්බොත් නිකන් කියලා දෙන්න. එස්චෙරිචියා කෝලි කියලා කියන්නේ. හැබැයි නමේ ඉගෙන ගත්තද මන්ද ඔයාගේ නම කියවුණාද කියලා මට නිකන් මතකයක් තියෙනවා නම වශයෙන් කොහෙද තැනක. ඊකෝලයිගේ වර්ණදේය ගාන පුතේ 1යි. ඊකෝලයිගේ වර්ණදේය ගාන 1යි. හරි කරදරයක් නැතුවද නේද පුතේ? වර්ණදේය තියෙන්නේ 1යි. වර්ණදේය තියෙන එක බලමුකෝ මිනිසාගේම කීයක් තියෙනවද කියලා. ගෙවතුමෑවල අර කවුද ගෙවතුමෑ කියන එක දැන් පුරුදුද කොතනද තිබ්බේ? ග්‍රෙගර් මෙන්ඩල් පූජකතුමා යාගේ පරීක්ෂණ කළේ මොකක් ආධාරයෙන්ද? ගෙවතුමෑ ආධාරයෙන්. හරි? රතු ලුණු වල 16යි, බඩරිඟු වල 20යි, වී වල 24යි, තක්කාලි වල 24යි, අශ්වයාගේ 33යි, මීයාගේ 40යි. මිනිසාගේ ඉරිගාන ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා මතක තියාගන්න. 46යි. ඉරිගාන ප්‍රශ්න වලට ඇවිල්ලා තියෙනවා 46යි. තේරුණාද? ඒ කියන්නේ පුතේ මිනිසාගේ ඒක නිශ්චිතයි. වෙනස් වෙන්නේ නැහැ. හැබැයි වෙනස් වෙනවා මොන තත්ත්වයන් යටතේද පුතේ? විවිධ රෝග තත්ත්වයන් යටතේ. අපි ඒකත් මෙතෙන්දි කතා කරනවා ඩවුන් සහලක්ෂණය, ක්ලයින්ෆෙල්ටර් සහලක්ෂණය, ටර්නර් සහලක්ෂණය, ටර්නර් සින්ඩ්‍රෝම්, ක්ලයින්ෆෙල්ටර් සින්ඩ්‍රෝම්, ඩවුන් සින්ඩ්‍රෝම් ඒ වගේ තත්ත්වයන් වලදී මේ තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්. 46 වෙනස් වෙනවා පුතේ. ඔය හරි අශ්වයාගේ 64යි. ඒ 33 නම් මේක මේ වෙලාව දාලා තියෙන half. එතකොට මේ 46 කපල් වෙලා කොහොමද තියෙන්නේ පුතේ? 46 කපල් කරන්නකො. එතකොට කීයද? 23යි. අන්න ඔන්න ඕන කරන තැන. අපි ඉපදෙන්නේ ඒක බෝඩ් එකේ අඳින්න. මේ ඉපදෙන එක බෝඩ් එකේ අඳිනව නෙමෙයි නැත්තම් අර දැන් නම් කල්පනා සිද්ධාර්ථ කුමාරයාගේ උපත අඳිනවා වගේ එයා පොඩි කාලේ අඳිනවන්නේ ඒ වගේ. දහම් පාසලෙන් චිත්ත තරඟ වලට ගියාම ඉපදීම බුදු වීම පින්වල් පෑනේ එක පොලේ ගඳින්නේ වගේ. අපි ඉපදෙන්නේ මෙන්න තාත්තගේ ශුක්‍රාණු. මෙන්න අම්මගේ ඩිම්බසයිලේ. මේ දෙක එකතු වෙලා මෙන්න යුක්තාණු. එතකොට තාත්තගේ ශුක්‍රාණුවේ වර්ණ දෙකේ කීයක් තියෙන්නේ? මේවා කලින් කියලා තියෙනවා. ඈ? හොඳයි ඈ. 46ක් කියලා කිව්ව නැතික හොඳයි අත්ත. 23යි. එතකොට අම්මගේ ඩිම්බසයිලෙන් එන්නේ 23යි.
එතකොට එහෙනම් මේ අපේ මොනවා හරි ලක්ෂණ වලට බලපාලා තියෙන ඒවායින් භාගයක්ම ඇවිල්ලා තියෙන කාගෙන්ද පුතේ? තාත්තගෙන්. ඉතුරු භාගය ඇවිල්ලා තියෙන කාගෙන්ද? අම්මගෙන්. තේරුණාද? එතකොට මේ 23යි මේ 23යි එකතු වෙලා එතකොට කීයක්ද හැදෙන්නේ? යන්න එක සෛලයක තියෙන්න ඕනේ වර්ණය ගාන හැදෙනවා කීයක්ද පුතේ? 40. හරිනේ? 46. හරිනේ වැඩි. මේක 46ක් වෙලා මේක 46ක් වුණොත් මේක වැඩේ අවුල් වෙනවා. කතරගම දෙයියෝ, විෂ්ණු දෙයියෝ ඒ වගේ සෙට් එකක දෙන්නේ එහෙම මොනවා. අත් වැඩි වෙලා ඔලු වැඩි වෙලා එහෙම බය ඇති විභාග දැම්ම බය නැහැ. ලබන අවුරුද්ද වගේ බැන්නම් බයයි. අනේ සර් එහෙම කියන්න එපා සර් මේ මම විභාගය මම කතරගම දේවල්ට මේ බාරිකුත් ඔප් වෙලා තියෙන සෙන් බයින්න එපා සර්. මොකද්ද සර් කරන්නේ? දෙයියොන්ට බයින්න එපා සර්. බයයි බයනකොට. ඒ කියන්නේ වස්වදීයම කියලා. හරි. ඔය දැන් මතක තියාගන්න දිනුන රටවල් වලින් පුතේ ඒව පස්සම තමයි යන්නේ. ඒ කියන්නේ ගෙවල් හදන්නේ වාස්තු බලලා, නැකත් බලලා. පිට රටවල් වලින් එහෙමම තමයි කරන්නේ. ඒ මිනිස්සු එළියට බහින්නේ ක්ලයිමේට් වෙදර් රිපෝට් එක බලලා. අපේ මිනිස්සු එළියට බහින්නේ හොනේ කික් ගන්නවද කියලා බලන්න. ඒ තරම් තාම මේ අඳු මේ කරන්ට් එකේම නැතෝ දින එක ගැන ඇත්තටම අවුල් වෙන්නම ඕනේ නැහැ. පෝලිං වල ඉන්න එක ගැන අවුල් වෙන්නම ඕනේ නැහැ. ලංකාවේ ඉන්නේ පට්ට ගොන් සෙට් එකක්. අමුම හරක් සෙට් එකක ලංකාවේ ඉන්නේ. හරි? ඉතින් ඒකෙන් මෙච්චර හිතන්න දෙයක් නැහැ. මේ ඔය මේවා ඇත්තටම මේ ජාන වෙනස් වුණාම ඇති වෙන ඒවා ගැනත් කියලා තියෙනවා. හොයාගෙන තියෙනවා නේද? අපි ඒක ඉස්සරහට ඉගෙන ගමු ක්ලයින් බෙල්ටර් සින්ඩ්‍රෝම් එක, ටර්නර් සහ ලක්ෂණ ඒව ඔක්කොම කොහොමද වෙලා තියෙන්නේ කියලා, ඩවුන්ස් ඒව ඔක්කොම බලමු. හරි? ඇත්තටම මේ ඉතාමත් හොඳ රූපයක් දීලා තියෙනවා පුතේ. අපි ඒක බලමු. මිනිසාගේ ලිංග නිර්ණය තියෙන්නේ. sex discrimination.